ආයුබෝවන් දරුවනේ සුබ දවසක් සියලු දෙනාටම අපේ ඉතිහාසයේ පන්තියේ YouTube නාලිකාවත් එක්ක එක්කුණු සැමට සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද බලාපොරොත්තු වෙන්නේ 10 ශ්‍රේණිය ඉතිහාසය හැදෑරීමේ මූලාශ්‍ර කියන පළමු පාඩම යටතේ මේ මාතෘකාව යටතේ අපි පාඩමේ සාරාංශ වගයක් සහ මූලික කරුණු පිළිබඳ අධ්‍යයනය කිරීමට. ඒ සඳහා මම මුලින්ම අවධානය කරනවා මේ මූලාශ්‍ර කියන්නේ මොනවද කියන්නේ. ඒ කියන්නේ ඉතිහාසයක් විෂය ගත්තාම ඉතිහාසයේ විෂය ප්‍රධාන වශයෙන් අපිට මූලාශ්‍ර කියන එක අත්‍යවශ්‍ය සාධකයක්. එතකොට ඒකෙදි ඉගෙන ගන්නකොට මූලාශ්‍රයක් කියලා කියන්නේ ඉතිහාසය හැදෑරීම සඳහා උපයෝගී වන මූල සාධක. අපි කෙටියෙන්ම කියනවා නම් උපයෝගී කරගන්නා වූ අධ්‍යයනයක සඳහා උපයෝගී කරගන්නා වූ මූල ධර්ම කියලාත් ඒවා හඳුන්වනවා. එතකොට ඉතිහාසයේ මූලාශ්‍ර වශයෙන් අධ්‍යයනය කිරීමේදී අපිට ප්‍රධාන වශයෙන් මූලාශ්‍ර ප්‍රධාන කොටස් දෙකකට වර්ග වෙනවා. එකක් තමයි සාහිත්‍ය මූලාශ්‍ර. අනිත් එක තමයි පුරාවිද්‍යා මූලාශ්‍ර. එතකොට සාහිත්‍ය මූලාශ්‍ර කියලා අපි හඳුන්වන්නේ අපිට පොත්පත් වශයෙන් ගන්න තියෙන සහ පැරණි කතුවරුන් හෝ සමහරලාට කතුවරු කීප දෙනෙක් එකතු වෙලා රචනා කරපු කෘති තමයි සාහිත්‍ය මූලාශ්‍ර ගණයට වැටෙන්නේ. එතකොට පුරාවිද්‍යා මූලාශ්‍ර කියලා කියන්නේ අපේ රටේ අවුරුදු ගාණක් අපි ගත්තොත් එහෙම සතවර්ෂ ගණනාවක් තුළ පොළව කැණීම් කරලා සාක්ෂි වශයෙන් හොයාගන්න සාධක තමයි පුරාවිද්‍යා මූලාශ්‍ර කියලා කියන්නේ. එතකොට මේ මූලාශ්‍ර ප්‍රධාන කොටස් දෙකකට වර්ග වෙනවා. එතකොට මේ මූල සාධක යටතේ මේවා අණු කොටස් වලට තව වර්ගීකරණය වෙනවා. එතකොට සාහිත්‍ය මූලාශ්‍ර පොදුවේ ගත්තොත් අපි සාහිත්‍ය මූලාශ්‍රත් ආය නැවත වර්ග වෙනවා. දේශීය සාහිත්‍ය මූලාශ්‍ර සහ විදේශීය සාහිත්‍ය මූලාශ්‍ර කියලා. එතකොට දේශීය සාහිත්‍ය මූලාශ්‍ර කියලා කියන්නේ මෙරට කතුවරයෙක් විසින් භික්ෂුවක් නමක් හෝ නැත්නම් අපි ගිහි කෙනෙකු පඬිවරයෙක් හෝ යතිවරයෙක් විසින් රචනා කරලා එක් එක් කාලවකවානු තුල ඒ සමාජීය ආර්ථික දේශපාලන ආගමික සංස්කෘතික මේ තොරතුරු ඇතුළත් කරලා ඒවා සම්පාදනය කරලා කරන කෘතිය තමයි අපි හඳුන්වන්නේ දේශීය සාහිත්‍ය මූලාශ්‍ර කියලා. පැහැදිලිනේ? ඒකට අපි ඒක නැවත අවධාරණය කරනවා නම් සාහිත්‍ය මූලාශ්‍ර ප්‍රධාන වශයෙන් ගත්තොත් උපයෝග කරගන්න ප්‍රධාන මූලාශ්‍ර දෙකයි සාහිත්‍ය හා පුරාවිද්‍යා කියලා. ඒතකොට පුරාවිද්‍යා මූලාශ්‍ර වගේම සාහිත්‍ය මූලාශ්‍ර වලත් අපිට ප්‍රධාන වැදගත්කමක් තියෙනවා. ඒතකොට සාහිත්‍ය මූලාශ්‍ර කියලා කියන්නේ මෙරට පොත්පත් වශයෙන් අධ්‍යයනය කරලා ඒවා අපිට සම්පාදනය කරලා තියෙන කෘති. ඒතකොට ඒවත් ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනවා දේශීය හා විදේශීය වශයෙන්. ඒතකොට අපිට පැහැදිලි මූලාශ්‍ර අධ්‍යයනයේදී අපිට සාහිත්‍ය මූලාශ්‍ර පැත්ත අවධානය කරන්න තියෙනවා. ඒතකොට දේශීය සාහිත්‍ය මූලාශ්‍ර මේ අපි වර්ගීකරණය කරගත්ත සාහිත්‍ය මූලාශ්‍ර ප්‍රධාන දේශීය විදේශීය වගේම පුරාවිද්‍යා මූලාශ්‍ර අපිට කීපයකට වර්ග වෙනවා. අපි ඒවා නැවත වර්ගීකරගත්තොත් එහෙම ඒවා තමයි නටඹුන්, ඊළඟට අපිට එනවා කාසි, ඊළඟට අපිට එනවා තව එනවා නටඹුන්, කාසි, ඊළඟට සෙල්ලිපි, ඒ වගේ ප්‍රධාන කොටස් කීපයක් යනවා. තවද ගත්තොත් එහෙම චිත්‍රමූර්ති කියලාත් කැටයම් කියලාත් වර්ගීකරණය වෙනවා. ඒකට මේවා ඔක්කොම පුරාවිද්‍යා ගණයට වැටෙනවා. හැබැයි අපිට සාහිත්‍ය මූලාශ්‍ර මුලින් අධ්‍යයනය කරලා යුතුයි. මොකද අපිට ලංකාවේ පැරණිම වශයෙන් ගත්තොත් එimheට පැරණි ග්‍රන්ථ ගණනාවක් තියෙනවා එක් එක් යුග අනුව රචනා වෙච්ච මූලාශ්‍ර හැටියට. අපි ඒකෙදි මුලින්ම අවධාරණය කරනවා සාහිත්‍ය මූලාශ්‍ර වල දේශීය සාහිත්‍ය මූලාශ්‍ර කියන අර්ථකථනය. අපි ඒක නැවත මතක් කරගමු. දේශීය සාහිත්‍ය මූලාශ්‍ර කියලා කියන්නේ අපේ රටේ කතුවරයෙක් විසින් හෝ කතුරු කීප නමක් එකතු වෙලා නැත්නම් කීප දෙනෙක් එකතු වෙලා විසින් සම්පාදනය කරන කෘති තමයි දේශීය මූලාශ්‍ර ගණයට වැටෙන්නේ. පැහැදිලිනේ? එතකොට දේශීය මූලාශ්‍ර අපිට කීපයක්ම තියෙනවා. ඒවා අපි වර්ගීකරණය කරගත්තොත් අට කතා, මහා වංශ කතා, අටුවා, ටීකා, ටිප්පලි, ගැටපද, නිගණ්ඩු, සංදේශ, උපදේශ කාව්‍ය, හටන් කාව්‍ය, ප්‍රශස්ති කාව්‍ය, මහා කාව්‍ය, ඛණ්ඩ කාව්‍ය මෙහෙම වර්ගීකරණයක් වෙනවා දේශීය සාහිත්‍ය මූලාශ්‍ර. එතකොට අපිට පැහැදිලි මේවා එක් එක් යුගානුව රචනා වුණා කියන කාරණාව. එතකොට අපි ඒක නැවත මෙහෙම සකස් කරගමු. සාහිත්‍ය මූලාශ්‍ර මේ විදිහට අපි දේශීය සාහිත්‍ය මූලාශ්‍රනේ. එතකොට දේශීය සාහිත්‍ය මූලාශ්‍ර අපි මේ විදිහට නැවත ආපහු සකස් කරනවා මේ ආකාරයෙන්. එතකොට මෙන්න මේ විදිහට එනවා. අපි ලියා ගන්න පුතේ මේ විදිහට මාංශ කතා, ඊළඟට අටුවා, ඊළඟට ටීකා, ඊළඟට ගැටපද, ඊළඟට නිගණ්ඩු, ඊළඟට අපිට එන්න පුළුවන් උපදේශ කාව්‍ය, ඊළඟට සංදේශ, ඊළඟට ප්‍රශස්ති, ඊළඟට අපිට තව එකතු කරන්න ඕනේ මෙතෙන්ට හටන් කාව්‍ය,
ආදී වශයෙන් ගත්තාම මේවා තව වර්ගීකරන අපිම නැවත ආපහු පැහැදිලි කරනවා. අපි මේ දල වශයෙන් ලියා ගන්න සඳහා මේක එකතු කරේ. එතකොට වංශ කතා, අටුවා, ටීකා, ගැටපද, නිගණ්ඩු, උපදේශ ග්‍රන්ථ, සංදේශ, ප්‍රශස්ති, හටන් කාව්‍ය, අපි තව ලිව්වේ නැහැ මහා කාව්‍ය, ඒවත් එනවා. එතකොට ඊළඟට අපිට තව එන්න පුළුවන් ඛණ්ඩ කාව්‍ය, අපි ඒවා එක්ක නැහැ. එතකොට මේවා ඔක්කොම දේශීය සාහිත්‍ය මූලාශ්‍ර. එතකොට මේවල තියෙන විශේෂත්වය වෙන්නේ එක් එක් යුග අනුව. ක්‍රිස්තු පූර්ව අවධියේ ඉඳන් ක්‍රිස්තු වර්ෂාවධිය දක්වා අපිට රචනා වුණු එක් එක් යුග තියෙනවා. අපිට විශේෂත්වයක් තියෙනවා මහා වංශය සහ දීප වංශය ගැන. අපි ඒක නැවත වෙනවා මහා වංශය දීප වංශය ගැන විස්තරයක් කරනවා. මෙතෙන්ට ඇතුළත් කරේ නැහැ. ඒ කියන්නේ ඒතකොට පැහැදිලි අපිට දේශීය සාහිත්‍ය මූලාශ්‍ර වර්ගීකරණයේදී අණු කොටස් ගන්නාවට වර්ග කරන්න පුළුවන්. මේ උදාහරණ වශයෙන් ගත්තතර වංශ කතා, අටුවා, ටීකා, ටිප්පලි, ගැටපද මේ ඔක්කොම දේශීය සාහිත්‍ය මූලාශ්‍ර ගණයට වැටේ. හරි. පැහැදිලිනේ අපිට එතකොට මූලාශ්‍ර ප්‍රධාන කොටස් දෙකයි. මූලාශ්‍ර කියලා කියන්නේ ඉතිහාසය අධ්‍යයන සඳහා උපයෝග කරගන්නා මූලධර්ම, මූල සාධක. එතකොට ඒවා ප්‍රධාන කොටස් දෙකකට වර්ග කරන්න පුළුවන්. සාහිත්‍ය, පුරාවිද්‍යාව කියලා. ඊට පස්සේ ඒක නැවත ආපහු වර්ග කරන්න පුළුවන් සාහිත්‍ය මූලාශ්‍රම දේශීය හා විදේශීය කියලා. අපි මේ කතා කරේ දේශීය සාහිත්‍ය මූලාශ්‍ර පිළිබඳ. එතකොට මේක දේශීය සාහිත්‍ය මූලාශ්‍ර අපිට මහා වංශයේ වැදගත් වෙනවා ක්‍රිස්තු පූර්ව 5 වෙනි සියවසේ රචනා වුණු නිසා. ඒතර ක්‍රිස්තු පූර්ව 5 වෙනි සියවසේ රචනා වුණු මහා වංශය තුල අපි මේ ටික චුට්ටක් ආයෙ නැවත මතක් කරගමු. මහා වංශය ගැන චුට්ටක් කියන්නම්. මහා වංශය ගත්තාම පුතේ ඒක ක්‍රිස්තු වර්ෂ 5 වෙනි සතවර්ෂයේ රචනා වුණු නිසා 5 වෙනි සියවසේ රචනා වෙච්ච මහා වංශය තුල භික්ෂු නමක් විසින් සම්පාදනය කරපු කෘතියක් නිසා ඒ කෘතියට බොහෝ දුරට ආගමික තොරතුරු හා සමාජීය තොරතුරුයි අන්තර්ගත වුණා. ඒ නිසා අපිට ක්‍රිස්තු වර්ෂ 5 වෙනි සියවසේ ඉතා ප්‍රකට සහ අනර්ගතම කෘතියක් ඇටියට මහා වංශයේ මෙරට ඉතිහාසයේ අධ්‍යයනය සඳහා වැදගත් වුණා. ඒ නිසා අදත් ඒක අඛණ්ඩව ලියවිමින් පවතින කෘතියක් කියලා සැලකන්නේ. අඛණ්ඩව ලියවිමින් පවතින කෘතියක් කියලා සැලකන නිසා මහා වංශයේ අපිට දීර්ඝ ඉතිහාසික තොරතුරුයි අන්තර්ගත වෙනවා. හැබැයි අපිට ඔන්න ප්‍රශ්න වලට අහනවා අපේ ලංකාවේ පැරණිතම කෘතිය වංශ කතාව කුමක්ද කියලා. හැබැයි ඒකට අපිට ගන්න වෙන්නේ මොකද්ද? දීප වංශය කියලා. දීප වංශය කියලා. හැබැයි දීප වංශය අපිට මහා වංශයේ තොරතුරු එහි අන්තර්ගත වෙන්නේ නැහැ. බොහෝ දුරට කෙටි තොරතුරු පමණයි තියෙන්නේ. ඒතර මහා වංශයේ නැති තොරතුරු දීප වංශයේ තියෙනවා. දීප වංශයේ නැති තොරතුරු මහා වංශයේ තියෙනවා. ඒ නිසා අපිට මේක ක්‍රිස්තු වර්ෂ 4 වන සියවසටයි වැටෙන්නේ. ක්‍රිස්තු වර්ෂ 4 වන සියවසටයි වැටෙන්නේ. ඒතර මේ ක්‍රිස්තු වර්ෂ 4 වෙනි සියවසේ තිබුණු සමකාලීන තොරතුරු. හැබැයි මහා වංශයට වගේ දීප වංශයට කතුවරෙක් නැහැ. අඥාතයි. සා කතුවරෙක් අඥාත නිසා බොහෝ දුරට ඒ සම්පාදනය කරේ සමකාලීන තොරතුරු අන්තර්ගත කරපු ආගමික තොරතුරු කීපයක් පමණයි. නිසා මහා වංශයට වඩා දීප වංශයේ විශේෂ ඇගීමක් උනේ ඒ කාලීනව භික්ෂුන් වහන්සේ විසින් බොහෝ දුරට අතිශෝක්තිය තොරතුරු එහි අන්තර්ගත කරලා ලියන්න ඇති කියන එක. බොහෝ දුරට එකතු කරන්න ඇති කියන නිසා මහා වංශය සහ දීප වංශය පිළිබඳව අපි වෙනම සාකච්ඡාවක් කරමු. ඒ පිළිබඳව පැහැදිලි කරන්නම්. අපි එතකොට සාහිත්‍ය මූලාශ්‍ර වර්ගීකරණය කරා. ඊළඟට අපිට තියෙන්නේ අපි මේකේ ඊළඟ කොටසට යනවා. අපි ඒ කියන්නේ විදේශීය සාහිත්‍ය මූලාශ්‍ර. ගමු මේ විදේශීය මූලාශ්‍ර කියන්නේ මොකක්ද කියන එක. හරි පුතේ අපි මේ විදේශීය මූලාශ්‍ර ප්‍රධාන වශයෙන් අපි ඉස්සලාම හඳුනගමු. විදේශීය මූලාශ්‍රය කියලා කියන්නේ අපේ රට පිළිබඳව පැමිණ හෝ නොපැමිණ අපේ රටේ තොරතුරු අධ්‍යයනය කිරීමට අපේ රටට සංචාරක වශයෙන් පැමිණ හෝ නොපැමිණ වෙනත් කතුවරු විසින් විදේශීය කතුවරු විසින් සම්පාදනය කරන නැත්නම් රචනා කරන ලද කෘති තමයි විදේශීය මූලාශ්‍ර ගණයට වැටෙන්නේ. පැහැදිලිද? හරි. අපි නැවත මතක් කරගමු. විදේශීය මූලාශ්‍ර කියලා කියන්නේ විදේශීය කතුවරයෙක් විසින් මෙරටට පැමිණ හෝ නොපැමිණ අපේ රට පිළිබඳව අධ්‍යයනය කරලා ඒ සමකාලීනව තොරතුරු දේශපාලන ආර්ථික සමාජ සංස්කෘතික වෙන්න පුළුවන් ඒ තොරතුරු අධ්‍යයනය කරලා සම්පාදනය කරන කෘති තමයි විදේශීය සාහිත්‍ය මූලාශ්‍ර කියලා කියන්නේ. ඒතකොට අපිට පැහැදිලි විදේශීය මූලාශ්‍ර අපි ප්‍රධාන වශයෙන් උදාහරණ අපි කීපයක් ඉස්සෙල්ලා අධ්‍යයනය කරමු. අපි ඉස්සෙල්ලා කියලෙමු. විදේශීය මූලාශ්‍ර ගත්තාම ඇරිස්ටෝටල්ගේ ඩිමුන්ඩෝ, ඊළඟට නෙගෙන්තිනිස්ගේ ඉන්දිකා, ඊළඟට ෆ්ලෙමීගේ නැචුරාලියා හිස්ටෝරියා, ඊළඟට ටොලමිගේ භූගෝල ශාස්ත්‍ර ප්‍රවේශය, ඊළඟට රොබර්ට් නොස්ගේ එදා හෙළදිව, ඊළඟට රිබෙයිරෝගේ ලංකා පුරාවෘත්තය, ඊළඟට බැල්ඩියස්ගේ ලංකා ඉතිහාසය, ඊළඟට අපිට ෆාහියන්ගේ වාර්තා, ඊළඟට හිවුසියන්ගේ වාර්තා, ඒ වගේම අපිට තව ගන්න පුළුවන් අරාබි මූලාශ්‍ර, ඊළඟට චීන මූලාශ්‍ර, ඊළඟට ඉංග්‍රීසි මූලාශ්‍ර, ඊළඟට පෘතුගීසි මූලාශ්‍ර. ඒවත් ප්‍රධාන වශයෙන් මේ විදේශීය මූලාශ්‍ර ගණයට වැටෙනවා. හැබැයි මේවා එක් එක් කාලවකවානුවන් වල අපේ රට පිළිබඳව
තොරතුරු එක් එක් පොත් වලින් අරගෙන නැත්නම් වාර්තාමය වශයෙන් තොරතුරු එකතු කරලා තමයි මේවා රචනා කරේ. ඒ නිසා අපිට පැහැදිලි විදේශීය මූලාශ්‍ර අපිට කීපයක් තමයි අපි උදාහරණ ගත්තේ. හැබැයි අපිට තව තියෙනවා ඉන්දීය මූලාශ්‍ර. ඉන්දීය මූලාශ්‍ර මෙතන කියවේ නැහැ. ඉන්දීය මූලාශ්‍රත් අපිට තියෙනවා. ඒ කියන්නේ දකුණු ඉන්දිය වශයෙන් අපේ රටට සමීපවතම තිබුණු රාජ්‍යයක්. ඒ නිසා ඒ කාලවකවානුව ආපු විදේශීය වෙළඳුම් පිළිබඳව තොරතුරු ආර්ථිකය වශයෙන් සම්පාදනය කළ කෘතිත් තියෙනවා. ඒවා තමයි සීලබ්ධිකාරම්, මණිමේකලේ, පට්ටිනප්පත්තු, නිට්ටුප්පත්තු ඒ වගේ දකුණු ඉන්දීය මූලාශ්‍රත් මේ විදේශීය මූලාශ්‍ර ගණයට වැටෙනවා. එතකොට අපිට අපේ ටික නම් අපි දැන් ලියාගමු මේ විදිහට. හරිද? ලියාගන්නේ නම් ඇරිස්ටෝටල් ගේ ඩිමුන්ඩෝ ඊළඟට මෙගන් පිනිස්ගේ ඉන්ඩිකා ඊළඟට ප්ලෙනීගේ නැචුරාලියා හිස්ටෝරියා ඊළඟට තොලමිගේ භූගෝල ශාස්ත්‍ර ප්‍රවේශය ඊළඟට අපිට තව ෆාහියන් වාර්තා ඊළඟට අපි මේ ටික උඩ ටිකම කරනවා. ඊළඟට හියුක්සියන් වාර්තා ඊළඟට අපිට තව ගන්න පුළුවන් නැචරල් හිස්ටරි එකට එනවා. ඊළඟට අපි මිශ්‍රණ වාර්තා ලියුවා, ෆාහියන් වාර්තා ලියුවා. ඊළඟට අපි අරාබි මූලාශ්‍ර ඊළඟට රිබෙයිරෝගේ ලංකා පුරාවෘතය පැහැදිලිද? ඊළඟට බෙල්ජියස්ගේ ලංකා ඉතිහාසය. හරි නේද? එතකොට අපි තව අනිත් ටික ලියුවේ නෑ. දකුණු ඉන්දිය මූලාශ්‍රත් අපි යටින් ලියාගමු. ඒ ටිකත් ලියාගන්න මෙහෙම. ඒකට එන්න ඕනේ සීලබ්ධිකාරම්. ඊළඟට මණිමේකලේ. ඊළඟට පදිරිප්පත්තු. ඊළඟට පට්ටිනප්පාලේ. හරි මේවා දකුණු ඉන්දිය මූලාශ්‍ර. ඒ ටික අපි ඕන සංග්‍රහණයට දාලා දකුණු ඉන්දිය මූලාශ්‍රය කෙටි කරන්න ඊමූ කියලා. හරි නේද? එතකොට පැහැදිලිනේ. හරි එතකොට අපිට පැහැදිලි විදේශීය මූලාශ්‍ර තියෙන්නේ මේ ටික. අපි නැවතාව මතක් කරගමු. විදේශීය මූලාශ්‍රලා කියන්නේ පුතේ එක් විදේශීය කතුවරුන් විසින් අපේ රට පිළිබඳව තොරතුරු අධ්‍යයනය කරලා අපේ රටට පැමිණ හෝ නොපැමිණව සම්පාදනය කරන කෘති තමයි විදේශීය මූලාශ්‍ර ගන්නට වැටෙන්නේ. අනතර පැහැදිලිනේ. ඒතකොට විදේශීය මූලාශ්‍රය රචනා වුණු එක් කතුවරු අනුව කාලවකවානුව අනුව අපේ රටට පිළිබඳව ඇවිල්ලා හෝ නොපැමිණව සම්පාදනය කරපු කෘති නිසා ඒවා අපි විදේශීය මූලාශ්‍ර ගන්න. හැබැයි මේවල යම් තොරතුරු එකිනෙකට සමානතාවයක් නැහැ. වෙනස් තොරතුරු තියෙනවා. ඒතකොට අපිට පැහැදිලි උදාහරණ ගත්තා අපි ඇරිස්ටෝටල්ගේ ඩිමුන්ඩෝ, මෙගන්තිනිස්ගේ ඉන්දිකා, ප්ලෙනීගේ නැචුරාලියා හිස්ටෝරියා, ටොලමිගේ භූගෝල ශාස්ත්‍ර ප්‍රවේශය, ඊළඟට බෙල්ජියස්ගේ පුරාවෘතය, ඊළඟට රිබෙයිරෝගේ ලංකාවේ පුරාවෘතය, බෙල්ජියස්ගේ ලංකා ඉතිහාසය, ඊළඟට එහෙම ගියා ෆාහියන් වාර්තා, හියුසියන් වාර්තා. ඒකත් එක්කම දකුණු ඉන්දිය මූලාශ්‍ර අපි කීපයක් කිව්වා. සීලබ්ධිකාරම්, මණිමේකලා, පට්ටිනප්පත්තු, පදිරිප්පත්තු වැනි දකුණු ඉන්දිය මූලාශ්‍රත් විදේශීය මූලාශ්‍ර ගණනට වැටෙනවා. හරි නේද? පැහැදිලි නේද? හරි අපි ඊළඟට එතනින් එහාට යනවා. අපි අර කතා කරපු මුල් කොටසේ අපි ආවේ සාහිත්‍ය මූලාශ්‍ර කියලා. සාහිත්‍ය මූලාශ්‍ර ප්‍රධාන කොටස් දෙකකට මතක් කරගත්තා අපි මුලින්ම අපි මේ පාඩමේ මුල කොටසේ. එතකොට මෙතෙන්ට දක්වා අපි ආවේ අපේ ඉතිහාසය අධ්‍යයනය කිරීම සඳහා වැදගත් වන සාහිත්‍ය මූලාශ්‍ර ප්‍රධාන කොටස් දෙකෙන් දෙවෙනි කොටස. පැහැදිලි නේද? ඒ කියන්නේ දේශීය සාහිත්‍ය මූලාශ්‍ර අපි කොටස කලින් අධ්‍යයනය කරා. විදේශීය මූලාශ්‍ර පිළිබඳව තමයි මේ අධ්‍යයනය කරේ. හරි. අපි එතනින් එහාට යනවා මේ පාඩමේ අපි ඊළඟ කොටසට. ඒ කියන්නේ අපිට තියෙන ඊළඟට සාහිත්‍ය මූලාශ්‍ර සඳහා හෝ අපි පොදුවේ ගත්තාම විදේශීය හෝ දේශීය කියන දෙකටම අධ්‍යයනය කිරීම සඳහා වැදගත් වන ප්‍රධාන කරුණු හතරක් තියෙනවා මූලාශ්‍රයක් අධ්‍යයනය සඳහා වැදගත් වෙන. එතනදී අපිට මූලික වශයෙන්ම මූලාශ්‍රයක් රචනා කිරීම සඳහා ප්‍රධාන කොටස් හතරක් බලපානවා. ප්‍රධාන කොටස් හතරක් වෙනවා. අපි මේ හතර පිළිබඳව මෙහෙම අවධාරණය කරගමු. හරි නේද? හරි. ඒකෙදි පළවෙනි එක තමයි අපි ඉස්සලා කියලෙමු. පළවෙනි එක තමයි අර මූලාශ්‍ර සඳහා ප්‍රධාන වශයෙන් කතුවරෙක් ඉන්න ඕන. ඊළඟ අනිත් එක තමයි රචනා කළ කාලයක් තියෙන්න ඕන. ඒ කියන්නේ අපි හිතමු කිස්තු පූර්ව වෙන්න පුළුවන්, කිස්තු වර්ෂ වෙන්න පුළුවන්. ඊළඟ කතුවරයාගේ අරමුණක් තියෙනවා. මේ පොතෙන් සම්පාදනය කරාට මේ පොත රචනා කරාට පස්සේ ඒකෙන් මොකද්ද එළියට දෙන දේ? අරමුණ මොකද්ද? මේ පොත ලියන්න තේමා කරගත්තේ මොකද්ද? මේකේ අඩංගු වෙලා තියෙන්නේ මොනවද කියන කාරණාව.
ඊළඟ අනිත් එක තමයි මූලාශ්‍රයට සඳහා කරුණු සපයාගත්තේ කොහෙන්ද කියන එක. ඒ කියන්නේ වෙනත් කෘති වලින් උපයෝගී කරගත්තද, වාර්තාමය වශයෙන් ගත්තද, සංදේශ කෘති වලින් මේ පොත සඳහා උපයෝගී කරගත්තද කියන කාරණාව තමයි මූලාශ්‍රයක් රචනා කිරීමේදී කරුණු සපයාගත් ආකාරය කියලා කියන්නේ. හරි පැහැදිලිද උදේ? අපි නම් මේ කරුණු හතර ලියාගමු මෙහෙම. එකක් තමයි කතුවරයා. අනිත් එක තමයි දෙවෙනි එක රචනා කළ කාලය. හරි ඊළඟට කතුවරයාගේ අරමුණ. කතුවරයාගේ අරමුණ. හතරවෙනි එක තමයි කරුණු සපයාගත් ආකාරය. හරි නේද? එතකොට මේ හතර අපි මතක් කරගමු. කතුවරයා. කතුවරයා සමහර අය පුතේ අපිට සමහර පොත්වල තියෙනවා කතුවරෙක් නැහැ. ඒතකොට අපිට පැහැදිලි කතුවරෙක් නැත්නම් ඒක අපි හඳුන්වන්නේ අඥාතයි කියලා. මොකද්ද? අඥාතයි. ඒ කියන්නේ කතුවරෙක් නැහැ. අපිට දීපවංශයේ කතුවරෙක් නැහැ. පැහැදිලි නේ? නිශ්චිත කතුවරෙක් නැහැ කියලා සඳහන් වෙන්නේ. හැබැයි සමහර කතුවරු බොහෝ පොත්වල කතුවරු ඉන්න නිසා අපි කතුවරෙක් තියෙනවා. ඒතකොට කතුවරයා අදාළ භික්ෂුවක් වෙන්නත් පුළුවන්. ගිහි පඬිවරයෙක් වෙන්නත් පුළුවන්. රචනා කළ කාලය කියලා කියන්නේ ක්‍රිස්තු පූර්ව අවධිය හෝ ක්‍රිස්තු වර්ෂ අවධිය දක්වා කාලවකවානුව කියන එක. සියවස කියලා තමයි මේකට කියනවා. පැහැදිලි නේද? සියවස කියලාත් කියනවා. ඊළඟට කතුවරයාගේ අරමුණ. කතුවරයාගේ අරමුණ කියලා කියන්නේ කතුවරයා මේ පොතෙන් දෙන දේ මොකක්ද කියන එක. මේ පොතේ අඩංගු කරලා තියෙන දේ මොකක්ද? ඊළඟට අනිත් එක තමයි කරුණු සපයාගත් ආකාරය. කරුණු සපයාගත් ආකාරය කියලා කියන්නේ මේ පොතක් මූලාශ්‍රයක් ලිවීම සඳහා වංශ කතාවක්, අට කතාවක්, අටුවාවක්, ටීකාවක්, ටිප්පලියක් නේද මේකක් සඳහා උපයෝගී කරගනිද්දී කරුණු ගත්තේ කොහෙන්ද? මේකට මූලාශ්‍ර කරගත්ත තවත් මූලාශ්‍ර ග්‍රන්ථ තියෙනවාද? දැන් අපිට හොඳම උදාහරණය මහා වංශය. මහා වංශය රචනා කිරීමේදී පුතේ මහා වංශය රචනා කරද්දී ප්‍රධාන වශයෙන්ම උපයෝගී කරගත්තේ අටුවා ග්‍රන්ථ. අට කතා කියලා අපි හඳුන්වනවා ඒවා. අට කතා කියලා. අට කතා කියලා කියන්නේ මූලාශ්‍රය සඳහා සම්පාදනය කරගන්න ගත්ත අටුවා කතා. අපිට ඒකට විශේෂයෙන් තියෙන උත්තර විහාර අට කතා, මහා විහාර අට කතා අපිට ඒතකොට එහෙම එනවා. ඒතකොට අට කතාවක් කියන එක උපයෝගී කරන් තිබුණා මේ මහා වංශය රචනා කිරීම සඳහා. ඒතකොට පෙර පොතකින් අධ්‍යයනය කරලා අරන් තියෙනවා මූලාශ්‍රයක් වශයෙන්. ඒතකොට අපිට පැහැදිලි මූලාශ්‍රයක් රචනා කිරීම සඳහා ප්‍රධාන කරුණු හතර. අද පටන් ගන්න අපි පාඩමේ අපමුණට යමු. අපි සාකච්ඡා කරේ ඉතිහාස 16 පළමු පාඩම ඉතිහාසය දැරීම මූලාශ්‍ර කියන එක. එතනදී අපි ප්‍රධාන වශයෙන් මූලික වශයෙන් ප්‍රධාන අනුකොටස් කීපයකට පාඩම සකස් කරගත්තා. ඒකෙදි පළවෙනි එක තමයි මූලාශ්‍රයක් කරන කුමක්ද කියන එක. අපි මූලාශ්‍රයක් කරන කුමක්ද කියන එක ආයෙ නැවත මතක් කරගත්තොත් මූලාශ්‍රයක් කියලා කියන්නේ ඉතිහාසය හැදෑරීම සඳහා උපයෝගී කරගන්නා වූ මූල සාධක නැත්නම් උපයෝගී කරගන්නා වූ මූල ධර්ම අපි හඳුන්වන්නේ මූලාශ්‍ර කියලා. පැහැදිලිනේ? හරි. අපි ඊළඟට කරේ මූලාශ්‍ර වර්ගී කිරීම කියන එක. මූලාශ්‍ර වර්ග කරනවා කියලා අපි ප්‍රධාන කොටස් දෙකකට වර්ග කරා. ප්‍රධාන කොටස් දෙකයි. ඒක තමයි සාහිත්‍ය මූලාශ්‍ර. අනිත් එක තමයි පුරාවිද්‍යා මූලාශ්‍ර. එතකොට අපි ඒකෙදිත් සාහිත්‍ය මූලාශ්‍ර සහ පුරාවිද්‍යා මූලාශ්‍රය නැවත මූලාශ්‍ර වර්ගීකරණයට ලක් කරා. ඒකෙදි අපි පළවෙනි කොටස ගත්තේ සාහිත්‍ය මූලාශ්‍ර කියන එක. ඒතර සාහිත්‍ය මූලාශ්‍ර දේශීය හා විදේශීය වශයෙන් වර්ග කරා. ඒතර දේශීය සාහිත්‍ය මූලාශ්‍ර විදේශීය සාහිත්‍ය මූලාශ්‍ර. අපි පුරාවිද්‍යා කොටස තාම අධ්‍යයනය කරේ නැහැ. ඒක අපි ඊළඟ කොටසෙන් පටන් ගන්නවා. හරි. එතකොට සාහිත්‍ය මූලාශ්‍ර දේශීය විදේශීය කියන එකටදී අපි දේශීය සාහිත්‍ය මූලාශ්‍රත් අපි පැහැදිලි කරගත්තා. දේශීය සාහිත්‍ය මූලාශ්‍ර කියලා කියන්නේ මෙරට කතුවරෙක් විසින් සම්පාදනය කරන ලද කෘති තමයි අපි දේශීය මූලාශ්‍ර ගන්නවා. හැබැයි අපි ඒක පසුව අපි මුලදී කොටස සාකච්ඡා කරද්දී පැහැදිලි කරා ඒවා වර්ගීකරණය කරනකොට උදාහරණ කොටා අපි වෙනම සාකච්ඡා කරා. ඒකෙදි වෙනම පැහැදිලි කිරීම කරා. අපි මහා වංශය හා දීප වංශය මේකෙදි සාකච්ඡා කරේ නෑ. සරලව අපි කෙටියෙන් පැහැදිලි කරේ මහා වංශය දීප වංශය පිළිබඳව අපි ඉදිරියේදී සාකච්ඡා කරනවා. අපි ප්‍රශ්න උත්තර සාකච්ඡා කරදී. ඊළඟට විදේශීය සාහිත්‍ය මූලාශ්‍ර වෙනම පැහැදිලි කරා. විදේශීය සාහිත්‍ය මූලාශ්‍ර කියන එක කිව්වේ මෙරට තොරතුරු අධ්‍යයනය කරලා හෝ නොපැමිණ හෝ අපේ රටට පැමිණ හෝ නොපැමිණව තොරතුරු වාර්තාමය වශයෙන් අරගෙන සම්පාදනය කළා කෘති තමයි අපි හඳුන්වන්නේ විදේශීය මූලාශ්‍ර කියලා. අපි ඒකත් පැහැදිලි කරා. අපිට උදාහරණයක් කිව්වා. ඊළඟ කොටසට අපි අවසාන කොටසට අපි කියේ රචනා කිරීම සඳහා මේ මූලාශ්‍ර සියල්ලම රචනා කිරීම සඳහා ප්‍රධාන වශයෙන් උපයෝගී කරගත්ත සහ සැලකිය යුතු කරුණු හතරක් පිළිබඳව අපි අවධාරණය කරා. ඒ කරුණු හතර අපි කලින් සඳහන් කරා. අපි නැවත මතක් කරනවා නම් කතුවරෙක් සිටින්නට ඕන. ඊළඟට කතුවරයා රචනා කරපු කාලවකවානුවක් තියෙන්න ඕන. අනිත් එක තමයි කතුවරයාගේ අරමුණක් තියෙන්නට ඕන. අවසාන එක තමයි කතුවරයා කරුණු සපයාගත්ත ආකාරය. මේ හතර ඇතුළත් වෙලා තියෙනවා නම්
රචනා කිරීම සඳහා බලපාන මූලික සාධක ඇටිනව සාකච්ඡා කරේ. හරිනේ. එතකොට අපි පාඩමේ අපි මේ කොටස දක්වා තමයි අපි මූලාශ්‍ර වර්ගීකරණය සහ මූලාශ්‍ර උපයෝග කරගත් ආකාර පිළිබඳව බෙදීම් ටික පමණයි අපි මේ දක්වා උදාහරණය කරේ. අපි ඊළඟ කොටසෙන් අවධාරණය කරනවා අපි පුරාවිද්‍යා මූලාශ්‍ර කොටස. අපි ඊළඟ එකේදී හරි අපි මේ දක්වා අපි පැහැදිලි කරපු කාරණාවන් වල පසුව ඊළඟ කොටසෙන් අපි ඊටු ටික නැවතාපව අධ්‍යයනය කරනවා. එතකන් මේ දක්වා අපිත් එක්ක වල සඳී සිටි සියලු දෙනාටම ඒ වගේම මේ වීඩියෝ එක නරඹපු සියලු දෙනාමත් ආදරණීය පාසල් වල ආධාරණ ඉතිහාස විෂය හදාරන ආදරණීය දුවදරුවනුත් අපිත් එක්ක රැඳිලා ඉන්නවා. ඒ වගේම එයාටත් ඉදිරියටත් මෙවැනි වීඩියෝ තුලින් අපේ ඉතිහාසයේ පන්තියේ නැමැති YouTube නාලිකාව ඔස්සේ එකතු වෙන්න කියලා මම ආරාධනා කරනවා. ඒ වගේම මේ වීඩියෝ බලලා subscribe කරන්න කියලා කියනවා. ඒ වගේම මේ වීඩියෝ නරඹලා එයාට තව පුළුවන් මේක අපේ දැනුම ලබා ගන්න. එනිසා සියලු දෙනාටම